හොඳයි. එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව යටතේ හමු වන 8 වන ඒකකය. එහෙම නැත්නම් උචිත තාක්ෂණය භාවිතා කරමින් ශාක ප්‍රචාරණයේ නියැලීම, සමහරු මේකට නිකම්ම ශාක ප්‍රචාරණය කියලා කියනවා. මේ යටතේ හමු වෙන 5 වෙනි පාඩම තමයි අපි මේ තෝරගෙන තියෙන්නේ. මොකක්ද? සිටුවීම සඳහා නිරෝගී බීජ තෝරා ගැනීම. දැන් මේ යටතේ පොඩි දෙයක් මතක් කරන්න කැමති මෑත කාලේ ඉඳලා නැත්තම් මේ අපේ නව නිර්දේශයට අලුතින් දාපු පාඩමක් තමයි මේ බීජ සෞඛ්‍ය නැත්තම් seed health එක. ඒ වගේම දැන් ওই පසටත් ඔය වගේ කැලලක් එකතු කරලා තියෙනවා soil health එවත් පාංශු සෞඛ්‍ය කියලා. ඒතර මේ පාඩම යටතේ අපි කතා කරන්න යන්නේ ළමයි. එක පැත්තකින් මොකක්ද මේ බීජ සෞඛ්‍ය කියන්නේ? මේකේ වැදගත්කම මොකක්ද? මේක ආරක්ෂා කරගන්නේ කොහොමද? ආදී දේවල් වගේම කොහොමද වගාව සඳහා උසස් තත්ත්වයේ බිත්තර බීජ සිටුවීමට ගන්න බීජ වලට අපි කියනවා බිත්තර බීජ කියලා. ඒවා නිෂ්පාදනය කරන්න කියන එකයි කතා කරන්න යන්නේ. හරි. ඉස්සෙල්ලම කියනවා මෙතන බීජ සෞඛ්‍ය. මේ බීජ සෞඛ්‍යයට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි seed health කියලා. බීජ සෞඛ්‍යයට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි seed health කියලා. යම් බීජයක් හෝ බීජ තොගයක් හරි ක්වොලිටි එකකින් හෙවත් ගුණාත්මක බවෙන් යුක්ත නම් නිරෝගී නම් අපි ඒකට කියනවා බීජ සෞඛ්‍ය කියලා. එහෙනම් බීජ සෞඛ්‍ය කියලා ගත්තාම මෙතන නිරෝගී වෙන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ රෝග ආසාදන වලින් තොර වෙන එක. අනික තමයි හොඳ ගුණාත්මයක් තියෙන එක. ඒ නිසා දැනගන්න එහෙමනම් ළමයි මේ බීජ සෞඛ්‍ය යටතේ අපිට වැදගත් වෙන කරුණු දෙකක් තියෙනවා. බීජ සෞඛ්‍ය යටතේ අපට වැදගත් වන කරුණු දෙකක් තියෙනවා. එක කරුණක් තමයි මේකේ ගුණාත්මය උසස් වෙන්න ඕන. අපි යොදා ගන්න බීජවල ගුණාත්මය උසස් වෙන්න ඕන. අනික් පැත්තෙන් නිරෝගී වෙන්න ඕන. මුලින්ම මතක් කරනවා නම් මේ බීජවල ගුණාත්මය යටතේ අපිට විවිධාකාර ලක්ෂණ යෝජනා කරන්න පුළුවන්. එකක් තමයි මේ බීජවල තියෙන ප්‍රරෝහණ ප්‍රතිශතය හොඳ අගයක් පෙන්눔 කරන්න ඕන. ඒ වගේම ජීවිතාව සහිත බීජ වෙන්න ඕන. ඒ වගේම සුප්තතාව නැත්නම් අක්‍රියතාව ඉවත් කළ හෝ ඒක රහිත බීජ වෙන්න ඕන. ඒ වගේම පාරිශුද්ධතාව පිරිසිදු බව යුක්ත බීජ වෙන්න ඕන. ඔබට මතක ඇති මේ බීජවල පාරිශුද්ධතාව අපේ ප්‍රධානාකාර දෙකකින් කතා කරත හැකි. එකකට කියනවා ළමයෝ භෞතික පාරිශුද්ධතාව, භෞතික අපද්‍රව්‍ය වලින් තොර වීම. අනිකට කියනවා අපි ප්‍රවේණික පාරිශුද්ධතාව, දක්වා ඇති ප්‍රභේදයට අදාළ වීම. මීට අමතරව යෝග්‍ය තෙතමන ප්‍රතිශතය පවතින්න ඕන. තෙතමනේ අනවශ්‍ය පරිදි අධික වෙන එක යෝග්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට බීජවල සෞඛ්‍ය කියලා කියන්නේ උසස් ගුණාත්මක බවින් යුක්ත වීම නම් මේ ගුණාත්මය යටතේ කතා කරන ලක්ෂණ ලයිස්තුවක් තමයි යෝජනා කළේ. ප්‍රරෝහණ ශක්තිය උසස් වෙන්න ඕන, ජීවිතාව උසස් වෙන්න ඕන, සුප්තතාවයෙන් තොර වෙන්න ඕන, පාරිශුද්ධතාවය යටතේ භෞතික අපද්‍රව්‍ය හා ප්‍රවේණික වශයෙන් වෙනත් ප්‍රභේදවල බීජ මිශ්‍ර වෙලා තියෙන්න බෑ. යෝග්‍ය තෙතමනයක් තියෙන්න ඕන. අනික තමයි නිරෝගී බීජ වෙන්න ඕන. නිරෝගී වෙනවා කියන්නේ මොනවද? මේවායේ දිලීර්, බැක්ටීරියා, එහෙම නැත්නම් කෘමි වැනි ආසාදන වලින් තොර වෙන්න ඕන. එහෙනම් බීජ සෞඛ්‍ය ගත්තාම ලක්ෂණ දෙකක් ගැන කතා කරනවා. එකක් උසස් ගුණාත්මය, අනික තමයි නිරෝගී වෙන එක. නිරෝගී කියන්නේ රෝග විතරක් නෙමෙයි, කෘමීනුත් මේ යටතේ අපි කල්පනා කරනවා. එහෙනම් මෙතෙන්දි කියනවා සෞඛ්‍ය යටතේ විශේෂයෙන්ම අපි වැදගත්කමක් දෙනවා දිලීර්, බැක්ටීරියා, වෛරස්, නෙමටෝඩා හෙවත් වටපණුවන් නැත්තම් කෘමීන්ගෙන් බීජ තොර වෙන එක ගැන විශේෂයෙන් කතා කරනවා බීජ සෞඛ්‍ය යටතේ. හැබැයි ගුණාත්මය ගැන අර කරුණුත් සලකා බලන්න ඕන. මොන කරුණුද? මෙන්න මේ කරුණු. මේ ප්‍රරෝහණ ශක්තිය, ජීවිතාව, සුප්තතාව, පාරිශුද්ධතාව, තෙතමන ප්‍රතිශතය ඒ ගැනත් අපි කල්පනා කරන්න ඕන. ඒක මතක තියාගන්න. ඒ වගේම බීජ වල්පැල බීජ වලින් තොර වෙන්න ඕන. භෞතික අපද්‍රව්‍යයෙන් තොර වෙන්න ඕන. ප්‍රමාණවත් ලෙස බීජයේ පෝෂක හෝ අනෙක් පැත්තෙන් සමහරු කියයි සංචිත ආහාර.
දැරීමත් අපට මේ යටතේ වැදගත් වෙනවා. හොඳයි. ඊළඟට බීජ සෞඛ්‍ය කෙරේ බලපාන කරුණු හෙවත් සාධක තියෙනවා. දැන් අපිට බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන දැන් බීජ සෞඛ්‍ය කියලා කියන්නේ යම් බීජ තොගයක් හෝ බීජ සාම්පලයක් ගුණාත්මයෙන් යුක්ත වෙන්න ඕන, ඒ වගේම නිරෝගී වෙන්න ඕන. උසස් ගුණාත්මයෙන් යුක්ත නිරෝගී බීජ වේද ඒවා සෞඛ්‍යමත් බීජයි. බීජවල ගුණාත්මය හොඳ නැත්නම් එහෙම නැත්නම් එක්කෝ ඒකේ නිරෝගී බව අඩු නම් මේ දෙකම හෝ දෙකේ එකක් හරි හොඳ නැත්නම් එයාගේ සෞඛ්‍ය දුර්වලයි. මෙතන කියනවා බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන සාධක ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා ළමයෝ ජෛව සාධක නැත්නම් ජීවත් වෙන තත්ත්ව. අනිකට කියනවා අජෛව සාධක නැත්නම් ජීවත් වෙන්නේ නැති තත්ත්ව. ඉස්සෙල්ලම් ප්‍රශ්නයක් මතුවෙනවා මොකක්ද බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන ජීවත් වන හේතුන් හෙවත් ජෛව සාධක. එතකොට දැනගන්න ජෛව සාධක වලට සමහරු කියනවා ළමයි බයෝටික් ෆැක්ටර්ස් හෙවත් බයොලොජිකල් ෆැක්ටර්ස් කියලා. ජෛව සාධක වලට සමහරු කියනවා බයෝටික් එහෙම නැත්නම් බයොලොජිකල් ෆැක්ටර්ස් කියලා. බයෝටික් එහෙම නැත්නම් බයොලොජිකල් ෆැක්ටර්ස්. බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන බීජ ආශ්‍රිතව ඉන්න ජීවීන්. ඒතර මේ යටතේ අපිට හමු වන ඉතා වැදගත් වෙන්න පුළුවන් ජීවීන් ආකාර 4ක් ඉන්නවා. එකක් තමයි රෝගකාරකයෝ. බීජවල රෝග ඇති කරන කට්ටිය කවුද? දිලීර, බැක්ටීරියා, නෙමටෝඩ්ස්ලා නැත්නම් වෛරස්. දෙවෙනි කණ්ඩායම කවුද? ජීවීන් නොවන කට්ටිය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ. නමුත් අපි කියනවා ආසාදන කියලා. ඒ කියන්නේ මෙතන වල්පැල බීජ, වෙනත් බීජ, සජීවී ශාක කොටස්. තුන්වෙනි කට්ටිය කෘමි විතර, කෘමි දේහ තියෙන්න පුළුවන්. හතර වෙනුව කැඩුණු බීජවල කොටස් තියෙන්න පුළුවන්. අපි කතා කරන්නේ බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන සාධක. පළවෙනි එක රෝගකාරක, දෙවෙනි එක රෝගී නොවන කට්ටිය, තුන්වෙනි එක කෘමි විතර හා කෘමි දේහ කොටස්, හතර කැඩුණු බීජ කොටස්. හොඳයි. අපි දැන් ඉස්සෙල්ලා කතා කළේ බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන ජෛව සාධකනේ. දැන් මේ කතා කරන්නේ අජෛව සාධක. ජීවත් වෙන්නේ නැති කට්ටිය. ඒගොල්ලන්ට අපි කියනවා ඒබයොටික් ෆැක්ටර්ස් කියලා. ඒගොල්ලන්ට අපි කියනවා ඒබයොටික් ෆැක්ටර්ස් කියලා. බීජවල ජීවිත සෞඛ්‍ය කෙරේ බලපාන ජීවත් නොවන හේතුන් වෙනවා. එකක් තමයි මියගිය ශාක කොටස්, අනික පස් හා දූවිලි අංශ. මෙන්න ඉන්නවා බීජවල හම්බ වෙන්න පුළුවන් ජීවී කාරක වලට උදාහරණ කීපයක්. අපි ඊට කලින් ඕනම් පොඩ්ඩක් ආපහු ගිහිල්ලා බලමු. හරි, අපි දැන් කතා කරන්න යන්නේ දැන් කතා කළේ මේ බීජවල සෞඛ්‍ය ගැනනේ. ඉස්සෙල්ලාම කිව්වා බීජයක සෞඛ්‍ය කියන්නේ කිසියම් බීජයක් උසස් ගුණාත්මයෙන් යුක්ත වෙන එකයි නිරෝගී වෙන එකයි කියලා. එතකොට අපි කිව්වා උසස් ගුණාත්මයේ යටතේ එක්ක බීජ උසස් එක පැත්තකින් ගුණාත්මයෙන් උසස් වෙන්න ඕන. අනික් පැත්තෙන් නිරෝගී වෙන්න ඕන. මේ දෙකම තිබුණොත් තමයි බීජවල සෞඛ්‍ය හොඳයි කියන්නේ. දැන් මේ ගුණාත්මයේ යටතේ හම්බුන දේවල් තමයි කතා කළේ අපි දැන්. මොනවද? ප්‍රරෝහණ ශක්තියක් තියෙන්න ඕන කිව්වා. ජීවිතාවෙන් යුක්ත වෙන්න ඕන කිව්වා. සුප්තතාව හේවත් අක්‍රියතාව ඉවත් වෙලා ඉන්න ඕන කිව්වා. තෙතමන ප්‍රතිශතය හිත කර වෙන්න ඕන කිව්වා. ඊළඟට පාරිශුද්ධතාව හේවත් පිරිසිදු බව තියෙන්න ඕන කිව්වා. පාරිශුද්ධතාවය යටතේ අපි කතා කරනවා භෞතික අපද්‍රව්‍ය වලින් තොර වීම භෞතික පාරිශුද්ධතාව. ජෛව අපද්‍රව්‍ය වලින් තොර වීම ඒකට අපි කිව්ව මොකද්ද? ප්‍රවේණික පාරිශුද්ධතාව. ඊළඟට නිරෝගී වෙනවා කියන්නේ මේක රෝගකාරක ආදීන් තොර වෙනවා. අපි කිව්වා බීජවල සෞඛ්‍ය කෙරේ මේ අනුව සෞඛ්‍ය කියන්නේ මේ දෙකම තියෙන කට්ටිය බීජ තොගයක සෞඛ්‍ය බීජයක හෝ බීජ තොගයක සෞඛ්‍ය සමානයි එහෙමනම් ගුණාත්මය ප්ලස් නැත්නම් ගුණාත්මය එකතු කිරීම
නිරෝගී වීම. මේ අනුව කියනවා යම් බීජයක සෞඛ්‍ය කෙරේ බලපාන සාධක තියෙනවලු. මේ සාධක ප්‍රධානාකාර 4කට බෙදනවලු. එකකට කියනවලු ජෛව සාධක කියලා. අනිකට කියනවලු අජෛව සාධක කියලා. අපි ඉස්සෙල්ලා කතා කළා බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන ජෛව සාධක පිළිබඳව. එකක් තමයි රෝගී ආසාදන. දෙවෙනි එක රෝගී නොවන ආසාදන. ඒවා ආසාදන හැබැයි රෝගී වෙන්නේ නැහැ. තුන්වෙනි එක කැඩුණු බීජ කැබලි නැත්නම් කැඩුණු බීජ කැබල් කොටස්. අංක 4 කෘමීන් හා කෘමීන්ගේ බිත්තර ආදී. ඊළඟට අපි කතා කළේ අජෛව කට්ටිය ගැනයි. අජෛව කට්ටිය අපි ප්‍රධානාකාර දෙකකට බෙදාගත්තා. ඒ කියන්නේ බීජවල සෞඛ්‍ය කෙරේ බලපාන ජීවත් නොවන කට්ටිය, මියගිය ශාක කොටස්, පස්, දූවිලි, වැලි වාගේ දේවල්. නැත්නම් වට කියයි සමහරු භෞතික අපද්‍රව්‍ය කියලා. මියගිය ජීවී කොටස්, ඒ වගේම අපට කියත හැකි භෞතික අපද්‍රව්‍ය කියලා. මම මේ නැවත කියන්නේ මේ බීජ සෞඛ්‍ය කියන්නේ අලුතෙන් හඳුන්වා දීපු එකකයක්. මෙන්න මේ විදිහට ඔබට මේ කොටස් පෙළගස්වගෙන පොඩි සාරාංශයක් හදාගන්න පුළුවන් නම් හොඳයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් කවුද මේ බීජවල ඉන්න ජෛව අපද්‍රව්‍ය යටතේ හමුවන ජීවීන් මොනවද රෝගකාරක නොවන ආදී වශයෙන් කවුද කියලා අහන්න පුළුවන්. මෙතන දක්වලා තියෙනවා බීජවල හමු විය හැකි රෝගකාරක වලට උදාහරණ. ඔබ දන්නවා ඇති මේවා විද්‍යාත්මක නම් එක්කෝ ඇලයිරි වලින් ලියන්න ඕන, එහෙම නැත්නම් මෙහෙම ලියලා අන්ඩර්ලයින් කරන්න ඕන. අපි අන්ඩර්ලයින් කරගෙන යන්නේ. පළවෙනි එක්කෙනා බකිනි රෝගය. බකිනි රෝගය ඇති කරන්න පුළුවන් දිලීර වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙතන දක්වලා තියෙනවා එක දිලීරයක් ෆියුසාරියම් ඔක්සිස්පෝරම්. මේ ඉන්නේ දැනගන්න බකිනි රෝගය ඇති කරන්න පුළුවන් තවත් දිලීරයක් තමයි ළමයෝ. මතකද දන්නේ ඔබට? ගිබරෙල්ලා ෆුජිකුරෝයි. ගිබරෙලින් කියන හෝමෝන හොයාගත්තෙත් මේ ආශ්‍රිතවයි. මේ එක්කෙනෙක්. එහෙම නැත්නම් ෆියුසාරියම් ඔක්සිස්පෝරම්. තව එක්කෙනෙක් තමයි බයිපොලාරිස් ඔරයිසේ වීවල සිහින් දුඹුළු පුල්ලි රෝගය. දිලීරයක් බීජ ආශ්‍රිතව ඉන්න. බීවල සිහින් දුඹුරු රෝගය. තව එක්කෙනෙක් ඉන්නවා සර්කස්පෝරා නැත්නම් සර්කස්පෝරා ඔරයිසේ කියන්න පුළුවන්. සිහින් දුඹුරු පුල්ලි රෝගය. ඊළඟට කළු බීජ රෝගය හෙවත් සර්වියුලාරියා. මෙන්න දිලීර වලට උදාහරණ රෝගකාරක. තව ඉන්නවා නැකේටියා සිග්මොයිඩියා හෙවත් කඳ කුණු වීමේ රෝගය ඇති කරනවා. සාකෝඩියම් ඔරයිසේ ගොයම් ශාකයේ කඳ කුණු වීම ඇති කරනවා. ඊළඟට පයිරිකියුලාරියා ඔරයිසේ ගොයම් ශාකයේ කොළපාළුව ඇති කරනවා. ඒ කතා කළේ දිලීර ගැනයි. ඊළඟට බැක්ටීරියා ඉන්නවා ශාක බීජ ආශ්‍රිතව. රයිසොප්ටෝනියා සොලනයි. ඒ වගේම බර්කොල් ඩේරියා ස්පීෂීස් කියලා කෙනෙක් ඉන්නවා. අංගමාරය ඇති කරන එක්කෙනෙක්. ඊළඟට කෘමීන්. බොහෝ විට බීජ ආශ්‍රිතව අපට මේ කෘමීන්ගේ බිත්තර හම්බ වෙනවා. ඒකට හේතුව බොහෝ මේ කෘමීන් බිත්තර දාන්නේ බීජ ආශ්‍රිතවයි. මොකද කෑමනේ ඒගොල්ලන්ගේ. මෙන්න එක්කෙනෙක් ඇනිසෝපර්තා ඩොමිනිකා. මෙයාට කියනවා ධාන්‍ය ගුල්ලා කියලා. තව එක්කෙනෙක් ඉන්නවා රනිල. මෙයා හානි කරන්නේ ලෙගුමිනේසියේ කුලයේ ශාකවලට. රනිල ගුල්ලා. විද්‍යාත්මක නාමය කැලසුබ්‍රුකිස් මැකියුලේටස්. රනිල ගුල්ලා කැලසුබ්‍රුකිස් මැකියුලේටස්. ඊළඟට වී ඉපියා කියලා කෘමියෙක් ඉන්නවා. මෙයා ලෙපිඩොප්ටෙරාවේ සිරට්‍රෝගා සිරියලෙල්ලා. වී ගුල්ලා ඉන්නවා සිට්‍රොෆිලස් ඔරයිසේ. ඊළඟට රතු පිටිගොල්ලා ඉන්නවා ට්‍රයිබෝලියම් කැස්ටනියම්. මේගොල්ලෝ ඔක්කොම බීජ මත යැපෙන ගුල්ලන් නැත්නම් කුමීන් වශයෙන් අපට දක්වන්න පුළුවන්. ඔන්න
බීජවල ඉන්න ජීවීන්ට උදාහරණයක් කිව්වා. මොනවද බීජවල සෞඛ්‍යයේ තියෙන වැදගත්කම් ගැන කල්පනා කරන්න. එකක් තමයි බීජවල සිටින විවිධ ශුද්‍ර ජීවීන් මගින් වගාවට ආසාදනය වීමෙන් භෝග නිෂ්පාදනය පහළ යන්න පුළුවන්. බීජ සෞඛ්‍ය මගින් මේ ආසාදන වළක්වනවා. එහෙනම් එක වාසියක් තමයි බීජ සෞඛ්‍යයේ තියෙන මොකද්ද ළමයෝ? ආසාදන වැළකීම. බීජවලට ඇතිවිය හැකි ආසාදන වළක්වනවා මේ මගින්. බීජවලට ඇතිවිය හැකි ආසාදන වළක්වනවා මේ මගින්. දෙවෙනි එක තමයි මේ බීජවලට ශාක ප්‍රචාරණ ව්‍යුහයක් විදිහට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් හුවමාරු වෙන්න වෙලා තියෙනවා. රටකින් රටකට ප්‍රදේශයකින් ප්‍රදේශයකට මේ ශාක බෝ කරන මාධ්‍යයක් විදිහට ගමන් කරන්නේ බීජ. ඉතින් මෙහෙම හුවමාරු වෙන්න ගියාම මේ වායේ උසස් තත්ත්වය වැදගත් වෙනවා. ඒ නිසා දෙවෙනි වැදගත්කම තමයි බීජවල සෞඛ්‍ය මගින් හුවමාරු මාධ්‍යයක් වශයෙන් හුවමාරු මාධ්‍යයක් ලෙස බීජවල උසස් තත්ත්වය ආරක්ෂා වෙනවා. හුවමාරු මාධ්‍යයක් විදිහට බීජවල උසස් තත්ත්වය ආරක්ෂා වෙන එක තමයි දෙවෙනි වාසිය. නැත්තම් වැදගත්කම. ඒ වගේම තුන්වෙනි එක තමයි මේ බීජ ජාන සම්පත් සංරක්ෂණයට යොදා ගන්නකොට අපට සෞඛ්‍යමත් බීජ යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඥාන සම්පත් ආසාදනය වෙන්න පුළුවන්. බීජ යොදා ගන්නකොට ඥාන සම්පත් සංරක්ෂණයේදී සෞඛ්‍යමත් බීජ යොදා ගත්තොත් ඥාන සම්පත් ආසාදනයන් වළක්වා ගන්න පුළුවන්. ඥාන සම්පත් ආසාදන වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අංක 4 තමයි මේ සෞඛ්‍යමත් බීජ වගා කරපුවාම අපට ඒවායේ අස්වනු වශයෙන් නැත්නම් පසුඅස්වනු වශයෙන් වෙන්න පුළුවන් හානි වළක්වා ගන්න පුළුවන්. බීජ සෞඛ්‍යමත් වගා කළොත් ඒක ආහාරයට යොදා ගන්නකොට එහෙම නැත්නම් පසුඅස්වනු හානියට ලක්වීම අපට අවම කරගන්න පුළුවන් වෙනවා. ඔන්න උසස් තත්ත්වයේ බීජ නැත්නම් සෞඛ්‍යමත් බීජවල තියෙන වටිනාකම් කීපයක්. ඒ වගේම සෞඛ්‍යමත් බීජ වගා කළොත් ගොවියෙකුට ලැබෙන ප්‍රතිලාභ. ගොවියා නිතරම උසස් ගුණාත්මයෙන් හා නිරෝගී බීජ හෙවත් සෞඛ්‍යමත් බීජ වගා කරන්න ඕන. යම් ගොවියෙක් එහෙම සෞඛ්‍යමත් බීජ වගා කරනවා නම් එයාට ලබන්න පුළුවන් වාසියවත් ප්‍රතිලාභයි දක්වලා තියෙන්නේ. පළවෙනි එක තමයි වපුරන්න අවශ්‍ය බීජ ප්‍රමාණය අඩු වෙනවා. ඇයි හේතුව බීජවල ප්‍රරෝහණ ශක්තිය වැඩි නිසා නැත්නම් බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි නිසා. බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි නිසා වපුරන්ට අවශ්‍ය වන බීජ ප්‍රමාණය අඩු වෙනවා. අනික තමයි මේ වාගේ සෞඛ්‍යමත් බීජ වපුරාපුවාම ඔක්කොම බීජ පැලවෙනවා. ඒ මගින් අපට වැඩි පැල සංඛ්‍යාවක් ගන්න පුළුවන්. බීජ වල ප්‍රරෝහණ ශක්තිය 90ක් නම් බීජ 100ක් වපුරවුවාම පැල 90ක් ගන්න හැකියි. අනික තමයි මේවා උසස් තත්ත්වයේ බීජ නිසා පැලවෙනවා. එතකොට පැලවුන්නේ ආයෙ ඉහිනවා. පැලවුන්නේ ආයෙ ඉහිනවා. එහෙම කතාවක් නෑ. මේවා උසස් තත්ත්වයේ බීජ නිසා ගොවියාට නැවත නැවත වපුරන්ට වෙන්නේ නෑ. බීජ හරි ගණන්නේ. ඒ වගේම අපට මේ වගේ බීජ වපුරපුවාම ඒකාකාර පැල ගහනයක් ලැබෙනවා. ඔක්කොම පැල එක වගේ. එතකොට මේ වගේ ඒකාකාර පැල ගහනයක් පාලනය කරන්න හරි පහසුයි. දැන් හිතන්නකෝ උසස් පෙළ පන්තියකට 4 වසර ළමයි දාගත්තොත් කරන්න පුළුවන්. උසස් පෙළ පන්තිය ළමයි හොදිනවා 4 වසර ළමයි ආන්නනවා නැත්තම් මොනවා හරි කෑ ගහයි ඩිස් පෙරලයි නේ. ඒකාකාරන මෙතනලා තියෙන්නේ මොකක්ද? 4 වසරේ මම දන්නවා මොන්ටිසෝරි වගේ ළමයි 4 වසර ළමයි හොඳට තියෙනවා නේද? දැන් මෙතනත් ළමයි ඒ වගේ තමයි ඔක්කොම බීජ එක සැරේ පැලවිලා තියෙනවා එකට වපුරලා තියෙන්නේ හොඳට පැලවුණා නැවත නැවත වැපිරීමක් නැති නිසා අපට සමාකාර හේවත් ඒකාකාර පැල ගහනයක් ලබා ගන්න පුළුවන්.
අනික තමයි මේ වාගේ බීජ වපුරපුවාම අපිට නිරෝගීමත් නැත්නම් සෞඛ්‍යමත් බීජ වපුරපුවාම රෝග හා පලිබෝධ හානි වලට වඩා ප්‍රතිරෝධී ශාක තමයි ලැබෙන්නේ. මේ ලැබෙන දුහිතෘ ශාකවල රෝග හා පලිබෝධ ප්‍රතිරෝධතාව පවතිනවා. දැන් මෙන්න මෙහෙම හොඳ අගයක් යෝජනා කරනවා. සාත්තු ක්‍රියා ගැන හිතන්නේ නැතුව ඔයා සෞඛ්‍යමත් බීජ විතරක් වගා කළොත් ඔයාට 5% ඉඳලා 20 දක්වා අතිරේක අස්වැන්නක් ලබන්න පුළුවන්. අතිරේක අස්වැන්න කියන්නේ මොකක්ද? මේක අලෙවි කිරීමෙන් ලැබෙනවා 5%ත් 20%ත් අතර අතිරේක ආදායමක්. 5%ත් 20%ත් අතර අතිරේක ආදායමක් ඔබට ලැබෙනවා වෙන මොනවත් කරන්නේ නැතුව උසස් ගුණාත්මේ බීජ විතරක් වපුරවුවොත්. ඉතින් ඔබට සිද්ධ වෙනවා මේ අනුව බීජවල සෞඛ්‍ය තියෙනවාද කියලා සොයා බැලීම. මේදී කරනුයි යම් බීජ සාම්පලයක් ගෙන ඒ සෞඛ්‍යමත්දයි පරීක්ෂා කරනවා. මේ අර්ථය අපිට පුළුවන් බීජවල ජීවිතාව පරීක්ෂා කරන්න, පාරිශුද්ධතාව පරීක්ෂා කරන්න. බීජවල ජීවිතාව පරීක්ෂා කිරීමේ ක්‍රම ගණනාවක් ගැන අපි කලින් අහලා තියෙනවා. බීජවල ජීවිතාව පරීක්ෂා කිරීමට ඔබට ක්‍රම කීපයක් යොදා ගන්න පුළුවන්. මොකද ජීවිතාව පරීක්ෂා කරන්න. මොනවද බීජවල ජීවිතාව පරීක්ෂා කිරීමට යෙදිය හැකි පරීක්ෂණ? එකක් තමයි ප්‍රරෝහණ ප්‍රශතය බලන්න පුළුවන්. නැත්තම් ප්‍රරෝහණ ශක්තිය. මෙතෙන්දි මට කියත හැකි ප්‍රරෝහණ ශක්තිය සහිත බීජ ජීවිතාව සහිත බීජ වෙනවා. ඔන්න එකක් තමයි ප්‍රරෝහණ ශක්තිය බලන්න පුළුවන් ජීවිතාව යටතේ. දෙවනුව මට පුළුවන් මේ බීජ අරගෙන ළමයි තෙත් පරිසරයක තියලා බීජ අරන් තෙත් පරිසරයක තියලා පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මනින්න. මෙතෙන්දී පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි නම් බීජවල ජීවිතාව වැඩි වෙනවා. තුන්වෙනිව මට කරන්න පුළුවන් රසායනික දර්ශකයක් වන ටෙට්‍රාසෝඩියම් පරීක්ෂාව. ඔබ දන්නවා ඇති ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ අවර්ණ රසායනික දර්ශකයක් වන 2, 3, 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රාසෝඩියම් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් ඔබට වැඩි මුදලක් දාලා ඔය නිවැරදිව ලැබෙනවා මොකක්ද? බීජවල X කිරණ ඡායාරූප පරීක්ෂාවට යන්න පුළුවන්. මේදී ඔබට ජීවිතාව සහිත බීජ කෙලින්ම හඳුනා ගන්න පුළුවන්. අපි කතා කළේ බීජවල ජීවිතාව යටතේ කරන පරීක්ෂාවන්. ඔන්න බීජ සෞඛ්‍ය යටතේ කරන පරීක්ෂාවන් ගැන කල්පනා කළා අපි කීකේ හිටියා. එකක් තමයි ජීවිතාව පරීක්ෂා කරනවා. අනික පාරිශුද්ධතාව. කොතෙක් දුරට මේ යොදා ගන්න බීජ පිරිසුදු කියන එකයි මේක ආකාර දෙකකින් බෙදලා තියෙනවා. එකක් තමයි භෞතික පාරිශුද්ධතාව. ඒ කියන්නේ භෞතික අපද්‍රව්‍ය වලින් තොර වීමේ හැකියාව. අනික ප්‍රවේණික පාරිශුද්ධතාව. වෙනත් ප්‍රභේදවල බීජ, වල්පැල ඇටි බීජ වැනි භෞතික ප්‍රවේණි විද්‍යාත්මක අපද්‍රව්‍ය වලින් තොර වීම. ඊළඟට බීජවල හැඩය, ඒ වගේම ප්‍රමාණය අනුකූල වෙන්න ඕන. අවශ්‍ය නම් අපිට මේක හරිද කියලා අත්කාචයකින් බලන්නත් පුළුවන් ප්‍රමාණයෙන් කුඩා බීජවලට. ඊළඟට බීජවල වෙනස් සිටීන් ජීවීන් ඉන්නවද කියලා සොයා බලන්න ඕන. මේක අපි හුඟක් වෙලාවට කරන්නේ බීජවල දිලීර ආසාදන තියනවද කියලා බලන එක. මොකද මගින් ආසාදන ඇති වෙන්න පුළුවන් බීජවලට. එහෙනම් කොහොමද අපි බීජවල දිලීර ආසාදන තියනවාද කියලා බලන්නේ? බීජවල දිලීර ආසාදන තියනවාද කියලා බලන එක ක්‍රමයක් තමයි ළමයෝ බීජ පියවි ඇසින් පරීක්ෂා කරනවා. මේ සඳහා පාවිච්චි කරනවා ළමයි පෙට්‍රිදීසියක්. මෙන්න තියෙනවා පෙට්‍රිදීසියක්.
මේ පිට්‍රදීසිය අඩියට අපි සුදු කඩදාසියක් කෙලනවා. පිට්‍රදීසිය අඩියට අපි සුදු කඩදාසියක් කෙලනවා. අන්න ඒක මතට බීජ දානවා. දාලා මේක දැහි අඬුවකින් නැත්නම් කූරකින් එහාට මෙහාට පරීක්ෂා කරලා බීජවල ලක්ෂණ හඳුන ගන්න පුළුවන්. බීජ කළු පාට තිත් තියෙනවද නැත්නම් වෙනත් කෘමි හානි වලට ලක් වෙලාද ආදී වශයෙන්. දෙවෙනි එකට අපි කියනවා බ්ලොටර් ටෙස්ට් එක හේවත් බ්ලොටර් පරීක්ෂාව කියලා. පෙර පරිදිමයි බීජ දීස් පෙට්‍රිදීසියක් මතට පෙරහන් කඩදාසියක් දාලා ඒකේ හැබැයි කඩදාස් 3ක් විතර දානවා තෙතමනේ රඳව ගන්න. ඒකට බීජ ස්තරයක් දාලා බීජයක් දාලා බීජ ඖෂධය කරනවා. පසුව අන්වීක්ෂයෙන් පිරික්සනවා. කරන්නේ මේකයි ළමයෝ බ්ලොටර් ටෙස්ට් එක යටතේ මේ වගේ පෙට්‍රිදීසියක් ගන්නවා. මේ පෙට්‍රිදීසියට දානවා ළමයෝ පෙරහන් කඩදාසි 3ක්. මොකද තෙතමනේ හොඳට උරා ගන්න. 1යි 2යි 3යි. මේ ඉන්නේ තෙත් පෙරහන් කඩදාසි. අපි ඊළඟට මේ මතට මේ පෙරහන් කඩදාසිය මතට අපි තැන්පත් කරනවා බීජ. මේ පෙරහන් කඩදාසිය මතට අපි බීජ තැන්පත් කරනවා. මේ විදිහට. මේ ඉරි කැලි කැලි වගේ ඇදෙන්නේ බීජ. ඊළඟට මේක අපි ටිකක් උෂ්ණත්වයේ වැඩි තැනක සාමාන්‍යයෙන් සෙනරක්ෂක 38 40 වගේ උෂ්ණත්වයක් වුණත් කමක් නැහැ. තියලා ඉන්කියුබේට් වෙන්න හේවත් බීජ ඖෂධය වෙන්න ආරිනවා. එරියට පස්සේ අපි කරන්නේ මොකක්ද? මේක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරනවා. ඒකට මෙතෙන්දී අපි තෙත් පෙරහන් කඩදාස් 3ක් දාන්නේ වඩා හොඳින් තෙතමනේ උරා ගන්න මේ බීජවල ප්‍රරෝහණයට අවශ්‍ය වෙන විදිහට. ඕක තමයි බ්ලොටර් පරීක්ෂාව කියන්නේ. අංක 3 අපි කියනවා පාරජම්බුල යටතේ පරීක්ෂාව. අපි බීජ අරගෙන පාරජම්බුල ලාම්පු ආලෝකය යටතේ පරීක්ෂා කරනවා. පියවි හැට පේන්නේ නැත්තත් වඩා හොඳින් බලා ගන්න පුළුවන්. බීජ වලට අපි විශේෂ පාරජම්බුල ආලෝක කදම්බයක් එල්ල කරනවා. එතකොට පියවි හැට පේන්නේ නැති පිපිරීම් තියෙනවා නම් කෘමි ආසාදන තියෙනවා නම් මේ ලයිට් එක යටතේ අපට වඩා හොඳින් බලා ගන්න පුළුවන්. ඊළඟට බීජ පරීක්ෂා කරන්නම අමාරු නම් සමහර වෙලාවට බීජවල ලක්ෂණ මගින් අපට මේ විදිහට වෙන් කරගන්න බැයි නම් මොකද අපි කරන්නේ? මේ බීජ අරගෙන ඒවට ප්‍රරෝහණය වීමට යෝග්‍ය තත්ත්ව ලබා දෙනවා. ඒ ලැබෙන බීජ පැල වලින් අපට කියත හැකි මෙයා මොන වගේ ගුණාත්මක කට්ටියක්ද කියලා. ඊළඟට රෝගකාරක හඳුනා ගන්න අපි අර යොදා ගන්න එලයිසා තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බීජ හෝ ආශ්‍රිතව ඉන්න ද්‍රව්‍යයන්ගේ DNA පරීක්ෂා කරපුවම අපට කියත හැකි මේකට බාහිර ආසාදනයක් එල්ල වෙලාද කියලා. ඉතින් ළමයි ওই විදිහට බීජ වලට දිලීර රෝග ඇති වුනහම දිලීර රෝග බීජ වලට ඇති වුනහම අපි ඒවට කියනවා බීජ මගින් පැතිරෙන දිලීර රෝග කියලා. ඒ මගින් වෙන්න පුළුවන් අහිතකර බලපෑම් මොනවද? එකක් තමයි මේ බීජවල දිලීර රෝග තිබුණොත් එහෙම බීජවල පැලවීමේ ශක්තිය අඩු වෙනවා. වෙන හේතුවකින් තොරව බීජ පැලවෙන්නේ නැහැ. දෙවනුව බීජ ඒ වගේම බීජ පැල කුණු වෙලා මැරෙනවා. ඒ නිසා බීජ පැලවල මරණ ප්‍රතිශතය ඉහළ යනවා. ඒ වගේම බීජ පැලවල විකෘතීන් හමු වෙනවා. සමහර ඒවා මුල් නැහැ, සමහර ඒවා පත්‍ර ගැටලුකාරී ආදී වශයෙන් විකෘතීන් හමු වෙනවා දිලීර රෝග වලට ලක් වුණාම.
ඊළඟට බීජ පැල අවපැහැවෙනවා. මොකද දිලීරයා ගිහිල්ලා බීජයේ පටක මත යැපෙනවනේ. ඊළඟට බීජ පැල කුඩා වෙලා හැකිලෙනවා. බීජවල වෙළඳපොළ වටිනාකම අඩු වෙනවා. කවුරුවත් කැමති නෑ දිලීර සහිත බීජ මිලදී ගන්න. ඒතර මේ වාගේ බීජ හා ඒවායින් නිපදවන ආහාර වර්ග තියෙනවා නම් ඒවායේ වෙළඳපොළ වටිනාකම අඩු වෙනවා. කවුරුත් ඒව ගන්න කැමති නැති වෙනවා. හොඳයි. අනික තමයි බීජ මගින් දිලීර රෝග ඒවා නැති පැති වලටත් පැතිරලා යනවා. දැන් යම් ප්‍රදේශයක තියෙනවා නම් ඒක දිලීර මගින් අනිත් පැති වලට ගෙනියනවා. මේ වගේ ආසාදනීය වූ බීජ අපේ රටට ගෙන්වපුවාම නැත්නම් ආනයනය කරපුවාම සමහර රෝග හානි රටට එනවා. ඒ වගේම සමහර දිලීර වර්ග මගින් බීජ වලට උග්‍ර විෂ එකතු කරනවා. උදාහරණයක් තමයි මෙන්න මේ දිලීරය. මෙන්න මේ දිලීරය මගින් මොකද කරන්නේ? ශ්‍රාවය කරනවා එක්තරා විෂ වර්ගයක්. මෙයා ශ්‍රාවය කරන මේ විෂට අපි කියනවා ඇෆ්ලාටොක්සින් කියලා. මේකට අපි කියනවා ඇෆ්ලාටොක්සින් කියලා. මේක මාරාන්තික විෂක් වෙනවා. මරණය පවා වෙන්න පුළුවන්. රයිට්. ඉතින් අපි ඒ නිසා බීජ සෞඛ්‍ය පරීක්ෂා කරන්නට වෙලා තියෙනවා. මේ වගේ බීජ සාම්පලයක් අරගෙන ඒකේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරලා අපි කියනවා අනික් පරීක්ෂණත් අනික් බීජත් මේ වගේ කියලා. එහෙනම් මෙතන බීජ සෞඛ්‍ය පරීක්ෂා කරනවා කියන්නේ බීජ සාම්පලයක් අරගෙන ඒකේ තියෙන ගුණාත්මක පාරාමිතීන් පරීක්ෂා කරලා මේ සාම්පලයේ අනෙකුත් බීජත් ඒ වගේ කියලා කියන එකයි කරන්නේ. එහෙම කරපුවාම පාරිභෝගික තෘප්තිය වැඩිනවා. මේවා සාතික කරපු හොඳ බීජ කියලා යනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ බීජ ප්‍රවාහණය කරද්දී මේක වැදගත් වෙනවා. මොකද මේවා සෞඛ්‍යමත් නම් මගදී පැලවෙන්න, මගදී රෝග ඇති වෙන්න එහෙම බෑ. තුන්වෙනුව මෙමගින් නිෂ්පාදනයේ ගුණාත්මය වැඩි වෙනවා. ජාත්‍යන්තර බීජ කර්මාන්තයට මේක ආධාරයක් වෙනවා. ඊළඟට බීජ සමාගම් වල අවදානම් කළමනාකරණය කරන්න පුළුවන් වෙනවා. දැන් අපි බීජ සමාගමක් යටතේ මේ වැඩ කරගෙන යනවනම් සමහර වෙලාවට පාඩු ලැබෙනවද, නිෂ්පාදන විකුණ ගන්න බැරි වෙනවද ආදී වශයෙන් ඒවට අවදානමක් තියෙනවා. ඒ අවදාන මේගොල්ලන්ට කළමනාකරණය කරගන්න, හසුරුවා ගන්න මේක වැදගත් වෙනවා. අපි මේ විදිහට බීජ වල සෞඛ්‍ය පවත්වා ගන්නවා නම් මේ කියන විදිහට පරීක්ෂා කරලා පවත්වා ගන්නවා නම් අපිට පුළුවන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තියෙන ව්‍යවස්ථාවන්ට මේවට තියෙන එක එක ව්‍යවස්ථාවන්. ඒ අනුව කියනවා බීජවල ලක්ෂණ මේ වගේ වෙන්න ඕන කියලා. අපිට පුළුවන් මේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යවස්ථාවලට අනුගත වෙන්න. ඒ වගේම ආසාදිතයන් සීමාකාරයන්ට වඩා වැඩිද අඩුද කියන එක හොයන්න පුළුවන්. දැනගන්න ඕනම ඔය බෝවන රෝගවලදී අපි ඒවා බෝ වෙනවද නැද්ද භයානකද ආදී වශයෙන් අධ්‍යයනය කරන්නේ ඒ රෝගයට ලක් වූද වගේම ඒකට පාත්‍ර වෙන කට්ටියත් පාවිච්චි කරනවා. එතකොට යම් අගයකට වඩා ආසාදිතය වැඩි නම් අපිට කියන්න පුළුවන් ඔය ඉන්නවට වඩා රෝගකාරක වැඩි කියලා. අනික තමයි වර්ධක ප්‍රචාරණය මගින් වගේ නෙවෙයි බීජ ප්‍රචාරණය මගින් ශාක නිපදවා ගත්තාම එතකොට ඒ වගාව ගැන ඒ ශාක ගැන අපිට යම් අදහසක් තියෙනවා. මොකද අපි බීජය දන්න තැනකින් නිසා. මෙන්න තියෙනවා කවුරු හරි කෙනෙක් උසස් ගුණාත්මයේ හේවත් ගුණාත්මක බීජ වගා කරනවා නම් ඒවා තුල තියෙන්න ඕන දේවල් තමයි මේ තියෙන්නේ. ප්‍රභේදයට අනුකූල වෙන්න ඕන. අඩුම ගානේ ප්‍රරෝහණ ශක්තිය 80ක් හෝ වෙන්න ඕන. වෙනත් ජීවීන්ගෙන් තොර වෙන්න ඕන. නිවැරදිව ලේබල් කරලා තියෙන්න ඕන. මෙන්න ගුණාත්මක බීජවල තියෙන්න ඕන ලක්ෂණ ප්‍රභේදයට අනුකූල වීම 80ට වඩා වැඩි ප්‍රරෝහණ ශක්තියක් තියෙන්න ඕන. ඒ වගේම වෙනත් ජීවීන් ඉන්න බෑ. ඒ වගේම නිසි පරිදි නිවැරදිව ලේබල් අරවලා තියෙන්න ඕන. ඉතින් ඔන්න ඔය කොන්දේසි පාවිච්චි කරලා අපට පුළුවන්කමක් තියෙනවා උසස් ගුණාත්මක බීජ නිපදවන්න
මේකට අපි කියනවා සහතික කළ බීජ නිෂ්පාදනය කියලා. ඔකට අපි කියනවා සහතික කළ බීජ නිෂ්පාදනය. ළමයෝ කිසියම් විධිමත් පරීක්ෂාවක් හෝ ඇගයීමකට ලක් කරලා තමයි තම බීජවල ගුණාත්මය පිළිබඳව සහතිකයක් ලබා ගන්නේ. අනේ බඳු සහතිකයක් සහිත බීජවලට අපි කියනවා සහතික කළ බිත්තර බීජ නැත්නම් සහතික කළ බීජ කියලා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ ළමයෝ. දැන් අපට වෙළඳපොලෙන් ලොකු ගණන් ගෙවලා බිත්තර වී නැත්නම් බිත්තර බීජ මිලදී ගන්න අමාරුයි. අපි ගත්තොත් වී වල නම් කොහොම හරි අපි ඒක හොයාගත්තා කියමුකෝ. කොහෙන් හරි ගොවිපලකින් හරි. නමුත් වෙනත් ඔය එළවලු වර්ග මේවා බීජ හරි ගන්න. ඒතකොට මේ බෝන්චි එහෙම නැත්නම් ඒ වගේ බීජ හරි ගන්න. එතකොට ඒවා මිලවල් ගෙවලා ගන්නකොට ඒවා ආසාදනය වෙලා තිබ්බොත් තව අමතර ගැටලුකාරී වෙනවා. ඒ නිසා අපි කතා කරනවා සහතික කළ බීජ නිෂ්පාදනය. මෙතෙන්දී කිසියම් විධිමත් පරීක්ෂාවක් හෝ ඇගයීමක් කරලා තමයි Tamanගේ බීජ පිළිබඳව නැත්නම් ඒ බීජවල ගුණාත්මය පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපට මේ බීජවලට සහතිකයක් ලබා ගන්න බැරි වෙනවා. එතකොට ඒවට සහතික කළ බීජ කියන්නත් බැරි වෙනවා. එතකොට මේ ඇගයීම කරලා සහතිකය ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධ බීජ සහතික කිරීමේ සේවය මගින්. මේක අයත් වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි. මේ බීජ සහතික කිරීමේ සේවය අයත් වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බව දැනගන්න. ඉතින් කවුරු හරි කෙනෙක් මේ වගේ සහතික කළ බිත්තර බීජ වගා කරනවා නම් එයාට ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලා අහනවා. පළවෙනි එක තමයි තමන්ගේ භෝග වගාව සඳහා හොඳම හේවත් යෝග්‍යතම ප්‍රභේද ලැබෙනවා. එයාට ලැබෙනවා යෝග්‍යතම ප්‍රභේද. ඒ වගේ යෝග්‍යතම ප්‍රභේද වගා කරපුවාම ලැබෙන අස්වැන්නි ගුණාත්මක ප්‍රමාණාත්මක තත්වයන් වැඩි දියුණු වෙනවා. මේ යටතේ පුළුවන් වෙනවා එයාට සහතික කළ බිත්තර වලින් ඒකාකාර මේරීමක් හා ඒකාකාර ප්‍රවේණික පාරිශුද්ධතාවක් සහිත බීජ වගා කරන්න. එතකොට අපිට මේ මගින් අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. උසස් බිත්තර බීජ වගා කළ විට එම බීජ පෝෂක ජලයේ ආලෝකයේ ඉඩකඩ කෘෂි රසායනික ආශ්‍රිත හොඳින් ප්‍රචාර දක්වනවා. ඒ මගින් උපරිම ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මුදල් වැය කරලා අපි බීජ වලට මෙබඳු යොදවුම් ලබා දුන්නත් ප්‍රශ්නයක් නෑ. අපට හොඳ අවුට්කම් එකක් ඒකෙන් එනවා. අනික තමයි උසස් තත්ත්වයේ බීජ වගා කරපුවාම වල්පැල බීජ වෙනත් ප්‍රභේදවල බීජ හා අපද්‍රව්‍ය ආදී වගාවට ඇතුල් වෙන්නේ නෑ. නැත්නම් ඇතුල් වෙනවා අඩුයි. ඊට හේතු මගින් ඉබේම වගාව යම් රෝග පලිබෝධ වල්පැල පාලනයක් සිද්ධ වෙනවා. අනික තමයි මේ බීජ වැඩි ප්‍රරෝහණ ශක්තියක් දක්වන හන්ද බීජ අවශ්‍යතාව අඩුයි. ඒ නිසා යලි යලිත් වපුරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේකත් එක්තරා වාසියක් වෙනවා. අනික ඉතින් ඇත්තම කතාව මේකයි. අපි පිළිගන්නවා ඒක. මේ උසස් ගුණාත්මේ බීජ හදක් මිලෙන් වැඩි. හැබැයි ඒකට සාපේක්ෂව යා පොඩි මුදලක් වැඩිපුර වියදම් කරලා හොඳ ගුණාත්මේ බීජ මිලදී ගත්තට කමක් නැහැ. පොඩ්ඩක් මිල වැඩි කියලා කතාවක් නෑ. ඒවා ඉතා හොඳට වගා ශේෂ්ත්‍රී ජීවත් වෙලා ඔයාට හොඳ ආශ්‍රයයක් ලබා දෙනවා. අනික තමයි පැරණි ප්‍රභේද වෙනුවට අපිට මේ නව දියුණු ප්‍රභේද ගොවීන්ට හඳුන්වා දෙන්න පුළුවන් වෙනවා. අනික තමයි මේ ශාක වඩා ඒකාකාර තත්ත්වයක් වෙන්නුම් කරනවා. ඒ මගින් අපි යෙදවුම් කාර්යක්ෂම වූ භාවිතා වෙනවා. නැත්නම් සමහර කුඩා බීජ පැල තිබ්බොත් ඒවට ගන්න බැරි වෙනවා. මේ අපි කතා කළේ බීජ සෞඛ්‍ය පිළිබඳවම තමයි. දැනගන්න ශ්‍රී ලංකාවේ බිත්තර බීජ නිෂ්පාදනයේ වඩාත් ප්‍රබල වගකීමක් උසුලන්නේ රාජ්‍ය අංශය. මේ යටතේ හම්බ වෙන්නේ බිත්තර බීජ නිෂ්පාදනය කරන එක. ඒතකොට බිත්තර බීජ නිෂ්පාදනය කිරීමේ මූලිකත්වය ගැන ක්‍රියා කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බව දැනගන්න. මෙන්න මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි
මේ අපේ රටේ බිත්තර බීජ නිෂ්පාදනය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ. දැනගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේදී විශේෂ අවධානයක් යොමු කරන්නේ වී වල බිත්තර බීජ නිෂ්පාදනය කිරීමටයි. වී වල බිත්තර බීජ නිෂ්පාදනයට තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් විශාලම අවධානය යොමු කරන්නේ. එහෙනම් දැනගන්න වී වල බිත්තර බීජ මේ කතා කරන්නේ වී ගැන. බිත්තර බීජ නිෂ්පාදනය කරන්න ගියාම ඔකේ ප්‍රධාන පියවර හේවත් වැඩසටහන් 4ක් තියෙනවා. අභිජනනය කරන්නාගේ බීජ, අත්තිවාරම් බීජ හේවත් අත්තිකාරම් බීජ, ලියාපදිංචි කළ බීජ, සහතික කළ බිත්තර බීජ. එතකොට අපිට වගාවට අවශ්‍ය බීජ නිපදවා ගන්න ඕන නම් අපි වගා කරන්නේ මේ සහතික කළ බිත්තර බීජයි. අපි කාටද අභිජනනය කරන්නාගේ බීජ කියන්නේ? ළමයි අපේ රටේ තියෙනවා වී අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථාන. මේවා තුළ වී වගාව පිළිබඳ පර්යේෂණ පවත්වනවා. ඒ වගේම නව ප්‍රභේද අභිජනනය කරනවා. මෙන්න මේ වාගේ ස්ථාන වලට උදාහරණ තමයි ළමයෝ බතලගොඩ, ලබුදුව, බෝම්බුවල, අන්බලන්තොට, මහයිලුප්පල්ලම. මේවට මේ එක එක ස්ථානයක නිපදවන බීජවලට කෙටි සංකේත දාලා තියෙන්නේ මේ විදිහටයි. බතලගොඩ නම් ස්ථානයේ හදන වී වර්ග වලට අපි කියනවා BG සීරීස් එක කියලා. ඒකට BG දානවා. ලබුදුවට LD දානවා. බෝම්බු වලට කැපිටල් B සිම්පල් W දානවා. අම්බලන්තොටට AT දානවා. මායිලුප්පල්ලමට MI දානවා. එතකොට ගුණාත්මය පිළිබඳව සෑහීමකට ලක් වෙන්න පුළුවන් නම් තමයි අපි මේවා යොදාගන්නේ. දැන් මෙතෙන්දී අපි කරන්නේ අභිජනනය කරන්නාගේ බීජ නිපදවන්න ගියාම ඔය වී අභිජනන මධ්‍යස්ථාන තියෙනවානේ. මේ වාගේ ස්ථානවල ළමයෝ ඉන්න විද්‍යාඥයෝ එක්ක ශාක දෙමුහුම් කරනවා. යම් මිශ්‍ර ලක්ෂණ තියෙන නැත්නම් එකිනෙකාට වෙනස් ලක්ෂණ තියෙන ශාක මාදිලි දෙකක් ප්‍රජනනය උදවනවා. ඔකට අපි කියනවා දෙමුහුම් කරනවා කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ නොයෙකුත් ජෛව තාක්ෂණ ආදී යොදාගෙන නව මාදිලි නිපදවනවා. නිපදවලා ඒගොල්ල ඒවා පොඩියට පොඩ්ඩක් නැවත වගා කරලා කොහොමද කියලා බලනවා. ඒවා හොඳ මට්ටමක ඉන්නවා නම් ඒවායේ තත්ත්වය ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඒවට නමක් දාලා ඉදිරිපත් කරනවා. ඔනෝකට අපි කියනවා අභිජනනය කරන්නාගේ බීජ කියලා. එතකොට මේ පර්යේෂණ මධ්‍යස්ථානවල විශේෂ අවධානයක් යටතේ තමයි මේගොල්ලෝ වගා කරන්නේ. අභිජනනය කරන්නාගේ බීජ හඳුනාගන්නේ අපි මේ බීජ මලු වල දාපුවාම ඒ මලු වලට පොඩි ලේබල් එකක් දානවා. අභිජනනය කරන්නාගේ බීජ වල ලක්ෂණය තමයි ළමයෝ මේ ලේබල් එක හරහා ඉරි දෙකක් ගමන් කරනවා. ඒකෙන් අපිට කියත හැකි මේක සැබෑ ඇත්තම මේ ડોකියුමන්ට් එක මගින් පෙන්වුම් කරන්නේ මේක සැබෑ බීජ. එහෙම නැත්නම් මේකේ තියෙන්නේ සුදු පාට ලේබල් එකේ රෝසීල තියෙනවා නම් මේක අභිජනනය කරන්නාගේ බීජ. කෙනෙකුට බැලු බැලමටම හඳුනා ගන්න පුළුවන් මේ ડોකියුමන්ට් එකේවත් මේ ලේඛනය මගින්. දෙවෙනි පියවරකට අපි එනවා අභිජනනය කරන්නාගේ බීජ වලින්. ඒකට අපි කියනවා අත්තිවාරම් හිවත් අත්තිකාරම් බීජ. ඉංග්‍රීසියෙන් කියනවා ෆවුන්ඩේෂන් සීඩ්ස් කියලා. එතකොට මෙතෙන්දි වෙලා තියෙන අභිජනනය කරන්නාගේ බීජ එක පරම්පරාවක් වගා කරලා ලබා ගන්නේවට කියනවා අත්තිවාරම් හිවත් අත්තිකාරම් බීජ කියලා. කොහෙද මේවා නිපදවන්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභිජනන මධ්‍යස්ථාන වලට අනුයුක්ත ගොවිපල් වල. දැන් අපි ගත්තොත් බතලගොඩ තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභිජනන මධ්‍යස්ථානයක්. ඒකට අදාළව බතලගොඩම තියෙනවා ගොවිපලක්. අන්න එතන තමයි මේවා වගා කරන්නේ. එතකොට මෙතෙන්දී මේ ගොවිපලේ ඉන්න මැනේජර්ස්ලාගේ කළමනාකරුවන්ගේ උපදෙස් අනුව මේකේ ක්වොලිටි එක පහළ යන්න දෙන්නේ නැතුව ඒ විදිහටම වගා කරන්න වෙනවා. එක දෙයක් කියන්න අමතකුණා ළමයෝ කලින් කතා කරපු අභිජනනය කරන්නාගේ බීජයි ඒ වගේම අත්තිවාරම් බීජයි සාමාන්‍ය ගොවීන්ට නිකුත් කරන්නේ නේ. මේකේ තියෙන සුදු පාට ලේබල් එකක්. අපි එනවා තුන්වෙනි පියවරට. ඒකට අපි කියනවා ලියාපදිංචි කළ බීජ නැත්නම් රෙජිස්ටර්ඩ් සීඩ්ස් කියලා. අපි අර කිව්ව අත්තිවාරම් හෝ අත්තිකාරම් බීජ වගා කරලා පළවෙනි පරම්පරාවේ ලැබෙන
බීජ තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපි දැන් අපිට හම්බ වුණා අත්තිවාරම් හෝ අත්තිකාරම් බීජ. මේ ඉන්නේ අත්තිවාරම් බීජයක් කියලා හිතන්නකෝ. එතකොට මේ අත්තිවාරම් බීජය නැත්තම් අත්තිවාරම් බීජ තොගය අපිට ගත්තාම අපිට මේක වගා කරන්න පුළුවන් ශේෂ්ත්‍රයේ. ඉතා විධිමත් ක්‍රමයකට මේක වගා කරපුවාම අපට ලැබෙනවා ශාක. මේ ශාකවල තියෙනවා බීජාශ්වයන්ක්. මෙන්න මේ ශාකවල හටගන්නා වී ඇටහිවත් මේ වී බීජවලට අපි කියනවා මෙයා වගා කිරීමෙන් ලබා ගන්න බීජ තමයි මේ. අත්තිවාරම් බීජ වගා කරලා තමයි මෙයා ගන්නෙ. මෙයාට අපි කියනවා ලියාපදිංචි කළ බිත්තර බීජ කියලා. හැබැයි නිකන් ලියාපදිංචි කළ කියලා කියන්නේ මෙයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා ඉන්න පුද්ගලික ගොවිපල් එහෙම නැත්නම් කොන්ත්‍රාත් ගොවීන් ආදී යටතේ තමයි මේක ලියාපදිංචි වෙලා ඉන්න කට්ටිය වශයෙන් සලකන්නේ. අනික තමයි මේ ලියාපදිංචි කළ බීජ සාමාන්‍ය ගොවීන්ට ලබා දෙන්නේ නැහැ. මේක ඉදිරි පියවර වලට ගෙනියනවා. මේකේ තියෙනවා ලා කොළ පාට ලේබලයක්. දැන් අපි කතා කළා අභිජනනය කරන්නාගේ බීජ අංක 2 අත්තිවාරම් නැත්නම් අත්තිකාරම් බීජ අංක 3 ලියාපදිංචි කළ බීජ. අපි එනවා අංක 4 වී බීජ වර්ගයට සහතික කළ බිත්තර බීජ. ළමයි අර ලියාපදිංචි කළ බිත්තර බීජ අරගෙන ඒවා එක පරම්පරාවක් වගා කරනවා. වගා කරපුවාම ලැබෙන බීජ වලට අපි කියනවා සහතික කළ බිත්තර බීජ කියලා. මේවා නිපදවන්න පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල් වල ලියාපදිංචි වෙලා ඉන්න පුද්ගලික ගොවිපල් වල ගොවීන්ට. ඒ වගේම අස්තුණු නෙළන අවස්ථාවේ මේකෙන් සාම්පල් එකක් අරගෙන ඒ සාම්පල් එකයි බීජයි තමයි ඉදිරිපත් කරන්නේ බීජ සහතික කිරීමේ සේවයට. ඒකට ඒගොල්ලා මේකේ ගුණාත්මය ගැන අදහස් පළ කරනවා. ගුණාත්මය යෝග්‍ය නම් අපිට මෙයා රෝපණ ද්‍රව්‍ය වශයෙන් ගන්න පුළුවන්. මෙයාගේ ලේබල් එකක් තියෙනවා ලා නිල් පාටයි. ඔය අපි කතා කළේ ශාක නැත්තම් බිත්තර බීජ නිෂ්පාදනය යටතේ හමු වන ප්‍රධාන පියවර 4 ගැන. ආයි මම පොඩ්ඩක් මතක් කරනවා නම් ඔබට. මේකේ පළවෙනි පියවර අභිජනනය කරන්නාගේ බීජ. වී අභිජනන මධ්‍යස්ථානවල ඉන්න වී අභිජනන පරීක්ෂකයින් මගින් එක්කෝ දෙමුහුම් කරලා නැත්නම් වර්ණය කරලා හදාගන්න බීජ තමයි මේ කතා කරන්නේ. මේවා ඊටා උසස් ගුණාත්මෙන් යුක්තව තියෙන්න ඕන. එතකොට මේ බීජ අපි කොහොමද හොයාගන්නේ? මේවායේ තියෙනවා ලේබල් එකේ රෝස පාට ඉරි. ඔන්න මේකේ ලක්ෂණය. අභිජනනය කරන්නාගේ බීජ හදාගත්තා. අපි යනවා මේකේ දෙවන පියවරට. ඒකට අපි කියනවා අත්තිවාරම් බීජ නැත්නම් අත්තිකාරම් බීජ. මේකට අත්තිවාරම් කියන්න හේතුව මෙහිදී වගාව ආරම්භ කරන්නේ අභිජනනය කරන්නාගේ බීජ වලින්. හැබැයි ඊට සමාන ගුණාත්මයකින් යුක්තවම නිපදවන්න වග බලා ගන්න වෙනවා. එහෙම නැත්නම් ගුණාත්මේ පහළ යාමක් සිද්ධ වෙනවා. අංක 3 අපිට හම්බ වෙනවා ලියාපදිංචි කළ බිත්තර බීජ. මේවා නිපදවන්නේ මේ අත්තිකාරම් බීජ පදනම් කරගෙන එක පරම්පරාවක් වගා කරන තත්ත්වය. උසස් ගුණාත්මේ පැවතීම ඉතා වැදගත් වෙනවා. මේක අපි හඳුනා ගන්නවා ලියාපදිංචි කළ බීජ ලා කොළ පාට ලේබලේ. අංක 4 අපිට හම්බ වෙනවා
සහතික කළ බිත්තර බීජ. සහතික කළ බිත්තර බීජ. අපි ලියාපදිංචි කළ ලියාපදිංචි කළ බීජ එක පරම්පරාවක් වගා කරමින් ලැබෙන අසන්න තමයි සහතික කළ බිත්තර බීජ. මෙයා එක පරම්පරාවයි වගා කරන්නේ. එතකොට ලැබෙනවා අපිට සහතික කළ බිත්තර බීජ. මෙයාගේ තියෙන ළමයෝ දැන් මේ අභිජනනය කරන්නාගේ බීජ වල රෝස පාට ඉර දෙකක් තියෙනවායි කිව්වා සුදු පැහැති එක. එතකොට මෙයාගේ ලියාපදිංචි කළ බිත්තර බීජ නිපදවන අත්තිකාරම් බීජ යොදාගෙන මෙයාගේ උසස් ගුණාත්මය තියෙන ලේබල් එක ලාකුල පාටයි. ඊළඟට ඒව වගා කරලා අපි අස්වනු නෙලාගෙන ඒ ලැබෙන බීජ සාම්පලයක් බීජ සහතික කිරීමේ විද්‍යාගාරයට යවලා ලබා ගන්න සාම්පල් එකක් මගින් අපට බිත්තර බීජ පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන්. ලේබල් එක ලා නිල් පාටයි. වෙන්න ඔය කියන සහතික කළ බිත්තර බීජවල මොන වගේ ප්‍රමිතියක්ද තියෙන්න ඕන? ප්‍රරෝහණ ප්‍රතිශතය අඩුම ගානේ 85ක් තියෙන්න ඕන. වෙනත් බීජ වර්ග බීජ ග්‍රෑම් 500ක මෙතන බීජ 100කට අඩු වෙන්න ඕන. බීජ ග්‍රෑම් 500ක් තුල වල්පැල බීජ ග්‍රෑම් 5කට අඩු වෙන්න ඕන. අපි කතා කළේ සහතික කළ බිත්තර බීජ වල ඇති ප්‍රමිතිය ගැනයි. ඒ වගේම තෙතමනය ප්‍රතිශතය උපරිම 13ක් වෙන්න ඕන. වර්ණය, සුවඳ, පෙනුම ආදී හොඳ තත්ත්වයේ තියෙන්න ඕන. අනික තමයි කැඩිච්ච හරි යාන්ත්‍රික හානියට ලක් වුණා හරි බීජ ග්‍රෑම් 500ක් තුල කැඩුණු බීජ තියෙන්න ඕන ග්‍රෑම් 100යි. ජීවිතාව යෝග්‍ය තත්ත්වයට තේ පැලවීමේ ප්‍රතිශතය අවම වශයෙන් 95ක් තියෙන්න ඕන. ඊළඟට වෙනත් අපද්‍රව්‍ය වර්ග නොයෙකුත් ඔය දූලි වාගේ දේවල් 2%කට වඩා අඩු වෙන්න ඕන. මේක තමයි උපරිම අගය. අපි ඔය කතා කළේ බීජවල තිබිය හැකි විවිධ ගැටලු පිළිබඳවයි. හොඳයි. එතකොට මෙන්න මේ තත්වයේ තියෙන බිත්තර වී තියෙනවා නම් අපට මේවා ප්‍රරෝහණයට යෝග්‍යයි කියලා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි පුතේ ඉතා කෙටි පාඩමක් තමයි මේ අවසන් කළේ. මොකක්ද බීජවල සෞඛ්‍ය කියන්නේ? ඒ වගේම කොහොමද උසස් තත්ත්වයේ බිත්තර බීජ නිෂ්පාදනය මොකක්ද ඒකට යොදා ගන්න වැඩසටහන කියන එකයි මේ කතා කළේ. එහෙනම් මේ කෙටි පාඩම මෙතකින් නිමා කරනවා. මෙබඳු පාඩමකින් යලිත් ඔබ සමග මුණ ගැසීමේ බලාපොරොත්තු වෙමි. එහෙනම් ආයුබෝවන් දරුවනේ.